සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඉලුවාසී සියලු දෙනාටමත් මේ ධර්මශ්‍රවණමේ පිනත් ධර්මදානමේ පිනත් ධර්මාවබෝධය පිණිස නිවන්දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද අපි කතා කරන්නේ අපි මෛත්‍රී භාවනාව ගැන කලින් දේශනා කීපයක් විශේෂයෙන් සඳහන් කරන්නට යෙදුණා. මේ අපේ හිතේ තියෙන තරහාව ද්වේශය කොහොමද අපි යටපත් කරගන්නේ. මේ ජීවිතේම මෛත්‍රිය දියුණු කිරීමෙන් ලබන්න පුළුවන් ආනිසංස ගැන අපි කතා කරා. ඒත් සමගම බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් වුණා අපිට මෛත්‍රී භාවනාව එදිනෙදා ජීවිතය තුර කොහොමද පුරුදු කරගන්න මේ භාවනාව ආරම්භ කරන්නේ කොහොමද කියලා විස්තර ඇතුව දේශනාවක් අහන්න සලස්සන්න කියලා. ඒ නිසා පිංහතුනේ දැන් බොහෝ දෙනෙක් බණ අහලා තිබුණට භාවනාව පටන්ගන්නේ කොහොමද මේ භාවනාව ආරම්භ කරන්නේ කොහොමද භාවනාවක් පටන්ගන්නකොට මොනවගේද පරිසරය ඊළඟට පටන්ගන්න සමහරු හිතනවා මේක කැලේකට යන්න ඕනැද ආරණ්‍යකට යන්න ඕනැද නිදහස් තැනක් ඕනැද අපිට ගෙදර ඉදම් භාවනා කරන්න බැරිද මේක පටන්ගන්න විශේෂ ගුරුවරයෙක් ඕනැද ළඟ ගුරුවරයෙක් තියාගෙනමද භාවනා කරන්න ඕන සමහරු බයයි මේ සමාජය තුළ නොයෙක් දේවල් නිසා ධර්මය ගැන භාවනාව ගැන නොදන්න පුද්ගලව ඇති කරපු බයක් තියෙන භාවනා කරන්න යන්න එපා ගුරුවරයෙක් නැතුව ඔය තනියෙන් භාවනා කරන්න ගිල නිකං ඔලු අවුල්වෙයි ඔන්න ඔය වගේ ධර්මය නොදන්න පිරිස ඇතිකරපු බියක් නිසා සමහරු භාවනාවට ලොකු බයක් දක්වන මේක පටන්ගන්න බයයි භාවනාව කියලා කියන්නේ අපේ හිත තැම්පත් කරගන්න හිත දියුණු කරගන්න හිත සංසිදව ගන්න ආරම්භ කරන වැඩ පිළිවෙල. බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමවල අග්‍ර ප්‍රතිඵලය තමයි සංසාරයෙන් මිදිලා නිවන කරා යන ප්‍රතිඵලය. හැබැයි එතනින් මෙහා භාවනා කරන කෙනෙකුට මෙලව ලබන්න පුළුවන් ආනිසංස රැසක් බුදුරජාණන් වහන්සේ පෙන්නු. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙ සමහරලාවට මේ භාවනා කරන කෙනා නිවන් දකින්න අරමුණක් නැතිවෙන්නත් පුළුව. එයා මෛත්‍රී භාවනාව කරන්නේ තරහ යටපත් කරගන්න වෙන්න පුළුවන්. නිතරයාට තරහයනවා කේන්ති යනවා හරියට හිතට වද දෙනවා ඊළඟට මනස කලබලයි ඇවිස්සිලා එයා හිතනවා භාවනා කරොත් මට ටිකක් හිත තැන්පත් කරගන්න පුළුවන්. මේ දවස්වල ඔලු අවුල් වෙලා වගේ හරියට වැඩක් කරගන්න බෑ. කොහොම හරි හිත සංසිදව ගන්න භාවනාවක් කරන්න පුළුවන් එහෙම හිතල භාවනා කර. පිංහතුනේ මේ භාවනාව තුළ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වසයෙන් සමත විදර්ශනා කියලා කොටස් දෙකක් පෙන්නු. සමත භාවනාවෙන් කරන්නේ අපේ හිතේ තියෙන පංච නීවරණ යටපත් කරලා කුසල අරමුණක් තුළ හිත එකඟ කරනවා. හිත තැම්පත් කරනවා. සමත භාවනා බොහෝම ප්‍රනීතයි. හිත සංසිදන හිතේ විශාල ප්‍රීතියක් සතුටක් ඇතිකරෝල දෙනවා. ඒ හිතේ ඒකාග්‍රතාවයක්ත් එක්ක උපදින නිරාමිස සතුට ප්‍රීතිය. එක කෙලෙස් සහිත එකක් නෙම එක නිරාමිස එකක්. විදර්ශනා භාවනාව තනිකරම නිවන් අවබෝධයේ ධර්මාවබෝධය මාර්ග පල අවබෝධය අරමුණු කරගෙන. අපේ මේ ආයතනහය පංචුපාදානස්කන්දය පටිච්ච සම්පාදය මේ ජීවිතයේ අතාස භාවය අනිත්‍ය දුක් අනාත්ම වසයෙන් විමසමින් ධර්මාවබෝධයට යොමු කරගෙන වඩන භාවනාව තමයි විදර්ශනාව. එතකොට
කෙනෙකුට සාමාන්‍ය ජීවිතය තුළ භාවනාව පටන් ගන්න කෙනෙකුට හිත සංසිදවාගන්න හිත සැහැල්ලු කරගන්න හිත තැම්පත් කරගන්න අවශ්‍ය බොහෝම සරල භාවන අද අපි මෛත්‍රී භාවනාව ගැන ටිකක් කතා කරමු. පිංහතුනි මෛත්‍රී භාවනාව පටන් ගනිද්දී අපි ධර්මීම තියෙන දැන් කරණීමිත සූත්‍රය ඔබ කවුරුත් දන්නවා. මේ කරණීමිත සූත්‍රය අපි අහලා තියෙනවා කටපාඩම්. මේ කරණීමිත සූත්‍රය ඇසුරෙන් අපි කොහොමද භාවනාවක් පුරුදු කරගන්න කියන කාරණය අද කතා කරන්න. කරණීමිත සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මුලින් ඇතිකරගත යුතු කාරණා ගණනාවක්. භාවනා කරන කෙනෙක් ධර්මාවබෝධයට මහන්සි ගන්න කෙනෙක් නිවන් අවබෝධයට වීරිය වඩන කෙනෙක් ඒ නිවන අවබෝධ කරගන්න කල්පනා කරන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇතිකරගත යුතු ගුණ ධර්ම කරණීය අත්ත කුසල කළ යුතුයි තමන්ගේ ජීවිතය තුළ කරණීය ගැන කළ යුතුයි කුසල ධර්ම යන්තන් සන්තන් පදං අභිසමිච්ච සාන්ත පදේ වූයේ නිවන අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත යුතු කරුණුතිය. එතකොට ඒ කාරණ අතර බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා ඒ කෙනා දක්ෂ කෙනෙක් වෙන්න ඕනෑ සක්කෝ බොහොම දක්ෂයෙක් වෙන්න ඕනෑ උජූච බොහොම රුජු කෙනෙක් වෙන්න ඕන සූජූච බොහොම සුවච කීකරු කෙනෙක් බවට පත්වවෙන්නට ඕන මෘදු අනතිමානි බොහොම මෘදු නම්්‍යශීලී කෙනෙක් වෙන්න ඕන අනතිමානී බොහොම නිහතමානී කෙනෙක් වෙන්නට ඕන. එතකොට මේ භාවනා කරන කෙනෙක් ධර්මාවබෝධයට මහන්සි ගන්න කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න නැ ගුණද. එතකොට මතකතියාගන්න මේක තව තියෙන ගොඩක් අපි මේ පටන්ගත්ත ගමන් භාවනාවට ඉඳගත්ත ගමන් අපි නිවන් දකිනව මාර්ග පල් ලබනුවන් නෙමේ මේක ක්‍රමාණුකූලව යන දෙයක්. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මමාර්ග පෙන්වේ හරියට මහා සාගරයට බහිනව වගේ. අනු පිළිවලින් ගැඹුර කරායන්නේ මහා සාගරය. ඒ වගේ තමයි ඉස්සල්ලා සීලේක පිහිටලා තමන්ගේ ජීවිතය තුළ භාවනාවට කැමති කෙනෙක් ඇතිකරගත යුතු ගුණධර්ම. අවංක වෙන්නට ඕනේ. දක්ෂ වෙන්නට ඕනේ. රිජු අවංකයි. සුවච්ච කීකරු වෙන්නට ඕන. ලදදෙයින් සතුටු වෙන්න ඕන සන්තුෂ්ටික. ලදදෙයින් සතුටු වෙන්න ඕන. සල්ල උක උත්තේ කෙන සැහැල්ලු ජීවිතයක් සැහැල්ලු ගති පැවතුන් ඇති කෙනෙක් බවට පත්වවෙන්නට ඕන. එයා බොහොම ඉවසීමෙන් යුක්ත කෙනෙක් බවට පත්වවෙන්නට ඕන. එයාගේ ජීවිතය අවංකකම වඩාත් අවංකකම නම්්‍යශීලී ගතිය. එතකොට මේ කියන ගුණධර්ම තමන්ගේ ජීවිතය තුළ ඇතිකර ගැනීමම මේ භාවනාව දියුණු කරගෙන ධර්මාවබෝධයට යන ශ්‍රාවකයට ඉතාම වැදගත්. ඊළඟට මේ කරණීමිත සූත්‍රය අපි සාරාංශයක් හැටියට භාවනාවට අවශ්‍ය ටික චුට්ටක් වෙන මාර්ගෙන බලමු. දැන් බුදුහාමුදුරුව පෙන්නවා අංගුත් මජ්ජිම නිකාය සඳහන් වෙනවා අනුරුද්ධ කියල සූත්‍රය. මේ අනුරුද්ධ සූත්‍රය අනුරුද්ධ මහරහතන් වහන්සේ විස්තර කරපු දේශනාවක බුදුහාන්දුර අනුමත කරනවා. මේ දේශනාව සඳහන් වෙන මෛත්‍රී භාවනාව කළ යුතු ආකාර දෙකක්. මේක භාවනාවක් වසේ මෛත්‍රිය පුරුදු කරගත යුතු ආකාර. එකක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. ප්‍රමාණ රහිතව මෛත්‍රී වැඩී. අප්‍රමාණයි. එක යන්නේ දැන් අපි ගමු අපේ මෙහෙම මෛත්‍රී භාවනා වඩනු. මේ උතුරු දිසාව ඉන්න සියලූම සත්වයෝ. නිදුක්වෙත්වා. නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. ඉරිසියා නැත්තෝ වෙත්වා. දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවපත්වෙත්වා කියලා උතුරු දිසාව අරමුණු කරගෙන මෛත්‍රී වඩන. එදකොට උතුරු දිසාව කියන්නේ ප්‍රමාණයක් සීමාවක් නැතුව අනන්තෙට විහිදෙනවා. එක සීමාවක් නෑ අනන්තෙට විහිදිලා යන. අප්‍රමාණයි. ඊළඟට උතුරු අනු දිසාව මතකතියාගන මේ භාවනා කරනවට මාලිමාවක් කරගෙන හරියට උතුරටවා මේ හිසලා වාඩි වෙලා එහෙම දෙයක් නෙමේ මේක අපි හිතෙන් මේ මෛත්‍රී පතුරුවන්නේ තමන් ඉදිරි පස තියෙන දිසාව උතුරු දිසාවයි කියන අරමුණේ ඒ උතුරු දිසාවට හිත යොමු කරලා මෛත්‍රී වඩන. ඊළඟට උතුරු අනු දිසාව නැගෙනහිර දිසාව නැගෙනහිර අනු දිසා දකුණු දිසාව දකුණු අනු දිසාව
බටහිර දිසාව, බටහිර අනු දිසාව, උඩ දිසාව, යට දිසාව. එතකට ඔක්කොම දිසා කියද 10ක් තියෙනවා. මේ 10ට අපි කියනවා දස දිසාවට මෛත්‍රී වඩනවා. දස දිසාවට මෙත් සිත පතුරුවන භාවනාව. ඒක තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය. ප්‍රමාණ රහිතව අප්‍රමාණව මෛත්‍රී වඩනවා. හැබැයි මතක තියාගන්න ඔබ මොන ක්‍රමයට මෛත්‍රී භාවනාව වැඩුවත් මේ භාවනාව පටන්ගන්නේ තමන්ගේ. ඔබ භාවනාව පටන් ගනිද්දිම ඉස්සරලාම භාවනාවට අවශ්‍ය විදියට ඉරියාවෙන් වාඩි වෙලා මේ මෛත්‍රී භාවනාව සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. හැබැයි වාඩි වෙලා භාවනා කරන එක විශේෂයි. එතකොට අපිට හොඳට හිත තැම්පත් කරගන්න පහසුයි. එතකොට කෙනෙක් පහසු ඉරියව්වකින් වාඩි වෙලා ඉස්සරලාම තමන්ගේ හිස්මුදුන ඉදම් පාදාන්තය දක්වාම මුළු ශරීරයම හිතෙන් මෙනෙහි කරගෙන යන. එක භාවනාවට ගොඩාක් පහසු දෙයක්. ගැන අපේ හිත හැමවෙලේම බාහිර අරමුණු එක්ක දුවදවා තියෙන්. ඇහැට පේන බාහිර රූප ඒවා ගැන හිත ඒ රූපෝස්සේ හිත දුවනු. කනට ඇහෙන සබ්දෝස්සේ හිත දුවනු. නාසයට දැනෙන ගඳස්මුද ඔස්සේ හිත දුවනු. දිවට දැනෙන රසකාපු බීපු දේවල් ඒවා ගැන සිහිකර හිතේ වැදුවනු. කයට දැනිච්ච පහස ඔස්සේ හිත දුවනු. හිතෙන් මේවා ගැන හිත ඒ පංචකාම අරමුණු ඔස්සේ හිත ඔහෙ දුවනු. එතකොට ඔන්න ඔය දුවන විසිරෙන හිත භාවනාවකදී පහසු ඉස්සරලාම තමන්ගේ කයට යොමු කරලා භාවනා නිමිත්තට හිත ගන්න පෙර කය ඔස්සේ හිත මෙනෙහි කරන අරගෙන යන. අපිතම අපි හිස් මුදුන ඉදම් පාදාන්තයටම ඉරියව්ව සිහි කර. පාදාන්තය ඉදම් කේසාන්තයට ආපස්සට මෙනෙහි කරන. එහෙම හොඳට කය තුළ හිත තැම්පත් වෙනකොට අන්න දැ මෛත්‍රී භාවනා වඩන කෙනා මුලින්ම භාවනා වඩන්නේ තමන්ට. දැන් හොඳට තමන්ගේ ඉරියව්ව ගැන සිහි කරලා තමන්ගේ හිස්ස බෙල්ල උරහිස් දෙක අත් දෙක කොන්ද පපුුව වාඩි වෙලා ඉන්න ඉරියව්ව හොඳට මෙනෙහි කරගෙන හිතනවා මම නිදුක්වෙම්වා නිරෝගිවෙම්වා සුවපත්වෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා සුවපත්වෙම්වා හොඳට හිතනවා නැවත නැවත මෙනෙහි කරන. සමහරලාවට සිය සැරයක් හරි 10-15 වතාවක් හරි තමන්ම අරමුණු කරගෙන තමන්ට හොඳට මෛත්‍රී වඩන. මතක තියාගන්න මේ මෛත්‍රිය අවංකව කෙරෙන දෙයක්. හිතේ වෛරයක් තියාගෙන අපිට කෙනෙක්ව අරමුණු කරගෙන සුවපත්තේවා සුවපත්තේවා කියලා අපි කියන්න වචනින් උත්සාහ ගත්තට ඔබේ හිත ඇතුළෙ තියෙන්නේ තරහක් වෛරයක් කේන්තියක් නං එතන හරි මෛත්‍රයක් පතුරුවන් අමාරුයි. බුදුහාමුදුරුව පෙන්වේ මෛත්‍රී භාවනා වඩනකොට තමා උපමා කරගෙන හිතා. ඒකට හේතුව මේ ලෝකෙ අපි කොච්චර කීවත් මං ඔයාට ආදරී එක්ක තමන්ගේ අම්ම තාත්තවෙන් පුළ මට අම්මගේ තුර ලෝකයක් නෑ මංමගේ පවුල මගේ දරුවන්ගෙන් තුර ලෝකයක් නෑ මං වැඩිය මාදරය කරන්න මගේ දරුවට එක්ක මගේ ස්වාමියයට මගේ බිරිඳට ඔහොම කියනවා. හැබැයි මේ ලෝකෙ හැමෝම වැඩිපුර මැලුම් කරන්නේ තමන්ට. ඒක තමයි ඇත්ත ඒක තමයි සත්‍යය. තමන්ගේ ජීවිතයට තමයි වැඩිපුරම ආස කරන්න ඇලුම් කරන්න. හැබැයි ඒ විදිහටම අපිට පුළුවන්නම් තමන්ට ආදරය කරනවා වගේම අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙන අන්න අයට මෛත්‍රී සිත පතුරුවන්. දැන් තමන් ගැන යම් හැඟීමකින් හිතුවද මම නිදුක්වෙම්වා. මම නිරෝගිවෙම්වා. මම සුවපත්තෙම්වා කියලා තමන් ගැන තමන් යම් විදිහකට හිතුවද ඒ විදිහටම හිතනවා. උතුරු දිසාව නම් මේ උතුරු දිසාවිම ඉන්න සෑම කෙනෙක්ම සෑම මනුස්සෙක්ම සෑම සත්වයෙක්මත් මම වගේම නිදුක්වෙම්වා නිරෝගිවෙම්වා සුවපත්තෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහා නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවපත්තෙම එහෙම හිතනවා. එතකොට ඔය විදියට උතුරු දිසාාව උතුරු අනු දිසාාව නැගෙනහිර අනු දිසාාව දකුණු දිසාාව දකුණු අනු දිසාාව බටහිර දිසාාව බටහිර අනු දිසා උඩ දිසාාව යට දිසා දස දිසාවට. කරණයමිත්ත සූත්‍රය තෝක තියෙන. බුදු හාන්දුරුව පෙන්වා උද්දම් අදෝච්ච තිරියංච උඩ යට හාත් පස දිසාවට උද්දං කියන උඩ දිසාාව.
අදෝච කියන මේ පහලට පොළොව යටට තියෙන දිසාාව. තිරියංච කියන මේ හාත් පස තියෙන දිසාවල්ටික. අසම්බාදං අවේරං අසපත්තා. කිසිම බාධාවක් නැතුව වෛරසිතක් නැතුව ගැටීමක් නැතුව ඒ සියලු සත්වයන් ගැනේ දිසාවල්වල හිතනවා සබ්බේ සත්තා භවන්ත සුකිතත්තා. මේ සෑම සත්වයෙක්ම සුවපත්වේවා කියලා බාධාවක් නැතිව අප්‍රමාණව මෛත්‍රී සිත පතුරුවන. දැන් ඔන්න මෛත්‍රී භාවනාව කරන එක ක්‍රමය. දිසා වසේ මෛත්‍රී වඩන හැටි. ඉස්සල්ලා තමන්ට මෛත්‍රී වඩලා ඊට පස්සේ තමන්ට මෛත්‍රී වඩනවා වගේම දස දිසාව අරමුණු කරලා මෛත්‍රී සිත පතුරුවන. ඒක ක්‍රමය. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා අපිට පෙන්න්නනවා මෛත්‍රිය වඩන තවත් ක්‍රමයක් තමයි මහග්ගත චේතෝයි මුක්තිය. කලින් මෛත්‍රී භාවනාව කර ක්‍රමයට කියන්නේ අප්‍රමාණ චේතෝයි මුක්තිය. මොකද දිසා වසේ මෛත්‍රිය පතුරුවනකොට ප්‍රමාණයක් නෑ අප්‍රමාණ අනන්තයට විහිදෙනවා. දෙවනි ක්‍රමේ තමයි ප්‍රමාණ වසයෙන් එතන සීමාවක් තියෙනවා ප්‍රමාණයක් තියෙනවා. මහග්ගතයි මහග්ගත චේතෝය මුක්ති. හැබැයි මතක තියාගන්න මෛත්‍රී වඩනකොට පලවෙනිම දැනගත යුතු දේ තමයි ඉස්සල්ලා මෛත්‍රී වඩන්න කාටද තමන්ට. අර කලින් වගේම තමන් පහසු ඉරියව්වකින් වාඩි වෙලා හොඳට තමන්ගේ හිස් මුදුරේදම් පාදාන්තය දක්වාත් පාදාන්තය දම් කේසාන්තය දක්වාත් හොඳට ඉරියව්ව සිහි කරලා තමන්ට මෛත්‍රී වඩන. මම නිදුක්වෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඉරිසියා නැත් හොඳට මෛත්‍රී වඩන. එහෙම මෛත්‍රී වඩලා දැන් තමාගෙන් බාහිරට යනකොට ඉස්සල්ලාම ගන්න පුංචි සීමාව. අපි හිතනවා මේ නිවසේ ඉන්න සෑම දෙනෙක් අන්න දැන් ඔබ ජීවත්වෙන ඔබේ නිවසේ. මතක තියාගන්න එතනද අපිට මනුස්්‍යයෝ විතරක් නෙමේ. මේ නිවස සීමාව ඇසුරු කරගෙන ඉන්න හැම සත්වයෙක්ම හිතෙන් අරමුණු කරන්න පුළුව. අපි ගම ගෙදර ජීවත්වෙනවා කියලා ඔබ ඔබේ පවුලේ අය ඔබේ දරු ඔක්කොම අම්මතාත්තයි ඔක්කොමත් එක් අපි නිකන් ගෙදර 7-8 දෙනෙක් 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන ඔබේ ගෙදර. දැන් මනුස්ස ජීවිත ලබලයින්න ඒ 10 දෙනා ගැන. ඒ ගෙදර ඔබට නොපෙනෙන අය. අහසේ ගෙයි සීමාව මුල් කරගෙන අහසේ පොළොවේ ජලයේ ඉන්න අය. අපිට හැට පෙනෙන නොපෙනෙන අය පුංචි සතුන් ගේ සීමාව ඇසුරු කරගෙන ජීවත්වෙන සෑම දෙනෙක්ම හැම සත්වයෙක්ම හැබැයි සීමාව තුළ. හිතෙන් අරමුණු කරලා තියෙන අර ගෙදර සීමාව. මෙන්න මේ භූමියයේ ඉන්න සෑම දෙනෙක්ම මම වගේම නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා. වෛර නැත්තෙක් වෙත්වා තරහ නැත්තෙක් වෙත්වා ඉරිසියා නැත්තෙක් වෙත්වා දුක්පීඩා නැත්තෙක් වෙත්වා සුවපත්වේවා කියලා හිතනවා. නැවත නැවත හිතනවා කීප වතාවක් හොඳට හිතනවා. හිත ඒ අරමුණේම ටිකක් තැම්පත්වෙනකන් නැවත නැවත ඒ අයම අරමුණු කරගෙන මෛත්‍රී වඩන. එහෙම මෛත්‍රී වඩනකොට මතකතියාල මේ මෛත්‍රී භාවනාව ටිකක් දියුණු වෙනකොට හිත තැම්පත්වෙනකොට අර මෛත්‍රී වඩන සීමාව හිතට ප්‍රකට වෙලා හොඳට අරමුණු වෙනවා. තමන්ගේ නිවසේ සීමාව හරියට තමන්ගේ අහසේ ඉදන් තමන්ගේ ඉඩම දිහා ගෙදර දිහා සීමාවම හරියට අරමුණු කරගෙන ඉන්න වගේ ඒ සීමාව අරමුණු වෙන. අපි නිකන් හිතෙන් ගම්ම එහෙම ඔබ දන්නවා සාමාන්‍ය කරුවල ඉන්නකොට ඔබ ටෝච්ච එකක් ගහන්න. ඔබට ඒ ටෝච්ච එක ගැහුවට පස්සේ අර සීමාව පේනවනේද ටෝච් එලිය පැතිරිලා යන සීමාව. අන්න ඒ වගේ මෛත්‍රිය වඩනකොට හිතෙන් අරමුණු කරගන්න සීමාව හිතට අරමුණු වෙන. ඒ සමහරුන්ට ඒ සීමාව නිකං හිතෙන් එලිය වෙලා වගෙත් පේනවා එක එකක් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපි භාවනා කරන්න මේ එලි දකින්න නෙමේ. අපේ අරමුණ මෛත්‍රිය පතුරෝණ එක. එතකොට එයා එහෙම මෛත්‍රී භාවනා වඩලා දැන් මෛත්‍රී සීමාව තව ටිකක් විශාල කරනවා. දැන් එයා හිතනවා මගේ ගමේ ඉන්න සියලූම දෙනා දැන් හිතෙන් අර ගෙදර සීමාවෙන් එහාට මෛත්‍රී සිත පතුරෝන්. එතකොට ගමගත්තොත් ගමේ ගෙවල් සිය ගානක් තියෙන්න්න පුළුවන්. දහස් ගානක් ඔබ වගේම මිනිස්සු මේ ගමේ ජීවත්වෙනවා. ඒ අයත් අතර ඒ අය තරහකාරයෝද හිතවත්තුද කියන එකනෙම එතන බලන්නේ මනුස් සත්තේ. මේ ගමේ ජීවත්වෙන සෑම මනුස්සෙක්ම සුවපත්තේවා කියල හිතනවා. ඒ සීමාව මුල් කරගෙන ඉන්න සත්‍යයෝ
ප්‍රමාණ කරන්න බෑ. අහසේ පොළොවේ ජලේ පුංචිවත් අසූචි වලක ඉන්න සත්තු ටික හිතන්න. එක අඹගෙඩියක ඉන්න පනුව ටික අපිට ගණන් කරන්න පුළුවන්. එහෙම නං අනන්තවත් සත්වයන් මේ සීමාවක් ඇසුරු කරගෙන මේ භූමියක ජීවත්තෙන් මනුස්්‍ය විතරන්න මේ ඇසට පෙනෙන නොපෙනෙන සෑම සතෙක්ම සූපත්තේවා සූපත්තේවා කියල මෛත්‍රී වඩ අර විදිහටම හිතනවා මම වගේම ඒ අයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සූපත්තෙත්වා වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සූපත්තේවා කියල මෛත්‍රී වඩ මතකතියාගන්න අද මේ ඔබ ඉගෙන ගන්න ටික පිනාතර අග්‍රම පින. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන පෙන්නල දුන්නේ මහනෙන අහස උසට දානෙ කන්දක් පූජ කරන එක පින. ඊට වඩා කෙනෙක් බතක්කි දෙන්න තරම් වෙලාවක් මෛත්‍රී සිත වඩනවාන ඊටත් වඩා පින. ගංගාන ගගේ හා කෙලවරේ දම් මෙහා කෙලවරට දානෙ ගොඩ ගහලා දුගී මගේ යාචකයට දන් දෙෙන. අඩබෙර ගගහා මිනිස්ව එකතු කළ දන් දෙනවා එක පිනක්. හැබැයි එල දෙනෙකුගේ කිරිදෝන තරං වෙලාවක් මෛත්‍රී සමාධිය වඩන්න පුළුවන්නම් ඊටත් වඩා පින් රැස්සෙනවා. එහෙමනම් පිනාතර අග්‍රම පින මෛත්‍රිය බලන්න අපිට සතයක් වියදං වෙනවද කියලා. අපිට මෛත්‍රයේ සිත පතුරෝනුව මේ මෛත්‍රිය ගැන හිත හරියට සංසිදෙනොස් තැම්පත්වෙන අර දවේශය ගැටෙන ගතිය කේන්තියන ගතිය හිතේ නිකං ඇවිස්සීම හරියට දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් ඇදහැලුන වගේ හිත එහෙම සංසිදෙනවා තැම්පත්වෙන හිත එලිය වෙනවා. එනිසා ඉතාම පින් වැඩෙන අග්‍රපින් රැස්සෙන භාවනාව තමයි මෛත්‍රිය. තැන් ඔබ ඒ විදිහට ඔබේ ගමේ සීමාවට මෛත්‍රී වඩනවා. ඊට පස් සීමාව තවත් ටිකක් විශාල කරනවා. මේ නගරයේම ඉන්න සෑම දෙනෙක් තවත් විශාල කරන මේ පලාතෙම ඉන්න සියලු දෙනාම් අර විදිහමයි. ඊළඟට මේ රටේ මේ ලෝකේ මේ විශ්වයේ පුංචි ප්‍රමාණයක් අරගෙනේ ප්‍රමාණ විශාල කර විශාල කර විශාල කර හිතෙන් මෛත්‍රිය පතුරෝණු අමුළු ලෝකයට විශ්වයටම. අන්න ඒ භාවනාවට කියනවා මහක්ගත චේතෝයි මොක්ති. ඔන්න ඔය ක්‍රම දෙකට භාවනාව පටන් ගන්න පුළුවන්. ඕකට ආයි දැන් ඔය තමයි ගුරුවරයා. බුදු හාමුදුරුව තමයි අපේ එකම ගුරුවරය. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඒ දේශනාව තමයි ධර්මී තියෙන් භාවනාවෙන් පරතෙරටගේ සාරා සංකය කල්පලක්ෂයක් පාරමී පුරලා. උන්වහන්සේ සසරි භාවනා කරලා හිමාල මහ වනාන්තරයේ බෝසතාණන් වහන්සේ තාපසය හැටියටම සසර ඉපදිලා තවස් දම් පුරපු ආත්ම භාව කොච්චර ඇද්ද. ඒ තරන් සසරි භාවනා කරල අහසින් යන්න පුළුවන් ඉරදි උපදවාගත්ත. දීපංකර පාදමූලි පවා එක ගාථාව හලා නිවන් දකින්න තරම් පින දියුණු වෙලා හේතු සම්පත්තිය තිබ්බා එදා සුමේද තාපසයන් වහන්සේට. ඒ තියෙද්දි තමයි අවසානය කල්පනා කරන්නෑ මම ලෝක සත්වයන් ගැන මහා කරුණාවෙන් මම ලෝතුරා බුද්ධත්වය ප්‍රාර්ථනා කරන. අසංකයේ ගණන් සත්‍යයන්ව සංසාරදුකෙන් මුදවනෝ. ඒ අරමුණෙන් තමයි තමන්ගේ අතට ලැබිච්ච නිවන ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් කැප කරලා පාරමී පුරන්න දස පාරමී පුරන්න පටන්ගත්තේ බුද්ධත්වය වෙනුවෙන්. උන්වහන්සේ දුස්කරක්‍රියා කරලා අවුරුදු 6කට ආසන්න කාලයක්. තමන් වහන්සේ විසින්ම නිවරදි මාර්ග හොයාගත් අය අපිට අමුතුවෙන් හොයන්න දෙයක් නෑ. කෙනෙකුට හිතන පුළ මේ අපි පරීක්ෂා කළ බලන්න ඕන මේක නිකං අධ්‍යයනය කර අපිට අමුතුවෙන් අධ්‍යයනය කරන්න දෙයක් නෑ. අපිට මේක පරීක්ෂා කර ඉන්න දෙයක් නෑ අපි කවුද. බුදු හාමුදුරුව සියල්ල අවබෝධ කරගෙන සර්වඥතා ඥානයෙන් අපිට කරන්න ඕන මාර්ගයේ පැහැදිලිව පෙන්න ලතියෙන. ඒ තමයි ධර්මය සඳහන් වෙනවා ඒ මග අපිට තියෙන්නේ මාර්ගය අනුගමනය කරන්න. ඊළඟට මෛත්‍රිය වඩනකොට කරණීයමිත සූත්‍රයේ තියෙනවා අපි සත්වයන් දැන් අපි දිසාවක් ගත්තත් උතුරු දිසාව ඉන්න සියලූම සත්වයෝ කියල අපි මෛත්‍රී වඩනකොට. ඔබට හිතෙන් වර්ග කරලා තවත් මෛත්‍රිය පතුරුවන්න පුළුවන් සත්වයන් විෂේ. දේශනාව තියෙනවා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයින්න. ඔබ දැකල ඇති පිඹුරෝ නොෙක් සරපයෝ දිග ශරීර ඇති සත්වයින්න. මහන්තාවා මහත ශරීර ඇති සත්වඉන්න. මජ්ජිමාවා මධ්‍යම් ප්‍රමාණ ශරීර ඇති සත්වඉන්න. රස්ස කුඩා සත්වඉන්න පුංචි පුංචි සත්වයින්න.
අනුකතූලාව ඔන්න බලන්න අපි මෛත්‍රී වඩනකොට අනුක කියන්නේ අපේ ඇහැට නොපෙනෙන සත්තු පියවියහෙන් දකින්නම බෑ. ඒ සත්තු දකින්නේ අදනං අපි දකින්නේ අන්වීක්ෂයෙන් බල්ල අපි කියනවා අපේ ඇහැට නොපෙනෙන පුංචි සත්තු ඉන්නවා. මේ අමනුස්්‍යයනෙ මේ තිරි සංගත සත්තු. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේක දැක්කේ දිවසි අනුක කියන්නේ අයට හැට නොපෙනෙන සියුම් සත්තු. තූලාවා වටකුරු හැඩෙන් යුත්ත සත්තු. දිට්ටාවායේ වද්දිට්ටා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු ඉන්නවා. සබ්බේ සත්තා බවන්ත සුකි තත්තා මේ සෑම සත්‍යයෙක්ම මේ සියලු සත්වයම්ම සුවපත්තේවා සුවපත්තේවා කියල මෛත්‍රී වඩන. ඔන්න බලන්න මෛත්‍රිය පතුරුවන ආකාරය. එතකොට මෙන්න මේ විදිහට අපිට සත්වයන් වර්ග කර කර මෛත්‍රී පතුරුවන් පුලෝ. ඊළඟට මේ මෛත්‍රී භාවනාව ගැන සඳහන් වෙන වටුවා පොත්පත්න් පසුකාලීන විස්තර කරපු දේශනාවල ඊළඟට භාවනා ගුරුවරුන්ගේ භාවනා විස්තර කරපු තැන්ගොල තවත් විස්තර තියෙන. අපි සත්වයන් අපි මෛත්‍රිය පතරෝනකොට හිතන අහසේ ඉන්න සත්තු. පොළොවේ ඉන්න ජලයේ ඉන්න සත්තු. පා ඇති පා නැති අපා දෙපා සිව්පා බොහෝපා එහෙමත් බෙදන්න පුළුවන්. පා නැති සත්තු ඉන්නවා ඔය බඩගාගෙන ඇදිලා ඇන සත්තු සර්පයෝ වගේ දෙපා තියෙන සත්තු මනුසයන්ට විතරක් නෙමේ කකුල් දෙකක් තියෙන ගොඩක් සත්තු ඉන්න දැ බලන්න නිකං පියාමන කුරුල්ලෙකුට ඒත් පා දෙකක් තියෙන කුකුලෙකුට එතකොට ඒ වගේ පා දෙකක් තියෙන සත්තු ඉන්න පා හතරක් තියෙන සත්තු ඉන්න කකුල් හතරක් තියෙන සත්තු ඔය නොයෙක් බල්ලෝ අලියෙක් ගත්තත් මුවෙක් ගත්තත් පා හතරක් තියෙන බොහෝ පා ඇති සත්තුයි දැන් ඔබ දැකල ඇතුව හැකරැල්ලෝ නොයෙක් විදිහ සත්තු ඉන්න කකුල් ගොඩාක් තියෙන සත්තු ඉන්න එතකොට මේ වගේ බොහෝ පා ඇති සතුන් ඉන්නවා ඒ හැමෝමත් ඊළඟට ඇසට පෙනෙන නොපෙනෙන තවත් ධර්මී බුදුහාමුදුරන්ගේ විග්‍රහයක් තියෙනවා ඒ තමයි අතීත අනාගත වර්තමාන තමා තමාගෙන් බාහිර ගොරෝසු සියුම් දුර ළඟ හීන ප්‍රනීත් 11 ආකාරයකට බලන්න කිය. අතීත යම්තාක් සත්වයෝ ජීවත් වනාද වර්තමාන ජීවත්වෙනවද අනාගතයේ පහළ වෙනවද ඒ අයටත්. එතකොට උපදින්න ඉන්න දැන් මෛත්‍රියම තියෙන සම්භවයේ සීවා කියන්න හටගන්න ඉන්න සත්ව මවකුසේ වැඩෙන දරුව තාම ඉපදිලානෑ ඒ අයටත් අපි මෛත්‍රී වඩනවා. එතකොට උපදින්න ඉන්න ඉපදිච්චාය අද උපන්නාව දරුවෝ ඉපදිච්චාය හැමෝටම මෛත්‍රී වඩනවා. ඊළඟට දුර ඉන්නයි ළඟ ඉන්නයි. අපි වගේ කබලින් කාර ආහාරයෙන් පෝෂණය වෙන ගොරෝසු ශරීර ඇති. සියුම් ශරීර ඇති අයින්න. නොෙක් ප්‍රේත කොටස් දේවතා කොටස් ඉතා සියුම් ශරීරතියෙන්. ඕප පාතික පහළ වෙන ආග්‍රහණයෙන් තම ඒ අය ආහාරපානගන්නේ සියුම් ශරීර ඇතියයි. ප්‍රනීත සම්මත ලෝකොල් දිවිය ලෝක බ්‍රහ්ම ලෝක ඉහළ සුගතිය ඉපදිච්චායින්න. පහත්‍යයි සම්මත ලෝකොල ඉපදිච්චායි තිරිසල් ලෝක ප්‍රේත ලෝක නිරේ අසුරාපා ඉපදිච්චයි. ඊන ප්‍රනීත ගොරෝ සුසියුම් දුර ළඟ තමා තමාගෙන් බාහිරෝය හැම ක්‍රමයකටම අපිට පුළුවන් මේ දස දිසාව අරමුණු කරගෙන හෙම නැත්නම් ප්‍රමාණ වසයෙන් අප්‍රමාණ ක්‍රමයට මහක්ගත ක්‍රමයට මෛත්‍රිය වඩන්න පුළුවන්. පිංහතුනී මේ භාවනාවල් පුරුදු කරන්න අවශ්‍ය. දැන් අපි අහලා තියෙන දැන් ඔබ දැනගත්ත. ඔබ එදිනෙදා ඔබේ ජීවිතය තුළ මෛත්‍රිය පුරුදු කරගන්න. භාවනාවක් වසයෙන් වඩන් මේක ආනිසංස කියන්නේ මහ පුදුමයි. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී භික්‍ෂූන් වහන්සේලා පිරිසක් කැලේකට ගියා භාවනා කරන්න. ඒ අය අතර ස්වාමීන් වහන්සේ නමක් හිට උන්වහසේ මාර්ග පල්ලබල නෑ. උන්වහන්සේ මහා කැලේකට ගියා භාවනා කරන්න. ගිහිල්ලා කැලේ තියෙනවා පරණ මේ කැලේට ගිය කුටියක්. උන්වහන්සේ ඔය කුටිය සුද්ධ කරලා දැ වස් කාලෙත් එනවා ආසන්න කාලේ මේ පාර වස් කාලෙ මම මේ කුටිය වස් සමාදන් වෙනවා කියලා කුටිය සුද්ධ පවිට්ට කරලා පරණ මැස්සක් තියෙනවා දිරාගේ එකත් පොඩ්ඩක් හදාගෙන මහන්සියට මේ මැස්සේ ඇල වුණා. අර වහලේ උඩ හිටිය විස සහිත සර්පය. මේ සර්පය උන්වහන්සේ ඇඟට වැටිලා විස ඇගේ තවරල ඇදිලා ගිය. එක දෂ්ට කරන ක්‍රමයක් දැන් අපි හිතන්න මේ අපි සර්පයෝ දැකලා තියෙන දෂ්ට කරපමර දත්වාදන්න දෂ්ට කරන ඒකත් එක ක්‍රමයක්. හැබැයි බුදුහාමුදුරන්ගේ ධර්මය තියෙනවා මහනිනි සමහර සර්පයෝ
දෂ්ට කරනකොට දත්ව අදින සමහරු දෂ්ට කරන්න විස විදලා කියන ඔබ දැකල ඇති විස විදින සර්පයෝඉන්න. හිමාල ඉඳලා තින විස දුමාරයක් පිට කරන සර්පයෝ. සමහරු හෙමන මේ මුළු ඇඟම වෙලාගෙන ඇගේ තියෙනවා විස ඇගේ තවරල ඇදිලා ඇඟ හිරක අර පිඹුරු වෙලා ගන්නවාගේ ඇඟ වෙලාගෙන විස ඇගේ තවරල ඇදිලා ඒත් දෂ්ට කරන ක්‍රමයක්. එතකොට මේ සාමීන් වහන්සේගෙත් ඇගේ විස තවරල සරපය ඇදිලගේ. මහා දරුණු විසක් උන්වහන්සේ දැනගත්තා. ඉක්මට උන්වහන්සේ අනි ස්වාමීන් වහන්සේලාට ඇහෙන මානි කෑගහලකිව ආශ්මතුනී ඉක්මට එන්න. විස සහිත සර්පයෙක් මට දෂ්ට කරා. මාව ඔස්සවලා මේ මැස්ස පිටිම එලියෙන් උසල තියන් තව ටිකකින් මගේ ශරීරෙ බොල් වී ටිකක් විසිරෙනවාගේ විසිරිලායයි. උන්වහන්සේ හොදට ධර්මය හිත පිහිටවාගෙන හිටිය ඇඟ ඉදිමුණා පිපුරුවා අපවත් වනා එහෙම විසට ඇඟ ඉදිමිලා පිපුරුවා කිය. දැම් බොහොම විස සහිත සර්පයෙක් මේ දෂ්ට කරේ. ඔය සිදුවීම අපේ බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපේ වැඩඉන්නකොට භික්‍ෂූන් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේට කියන සාමීනී භාකතුන් වහන්ස හර අසවල් ස්වාමීන් වහන්සේ මහ කැලේ භාවනා කරන්න වැඩිය උන්වහන්සේට සර්පයෙක් දෂ්ට කරලා උන්වහන්සේ අපවත් වනා. ඇයි එහෙම උනේ කියලා හැව. දැන් ඔන්න කාරණී. අපි කාටත් ඔබට මට අපිට නොපෙනෙන දෙයක් දැන් වෙන කෙනෙකින් ඇහුවත්කයි හාමුදුරු හරියට බලලනෑ මේ ඔය මැස්ස නිදාගන්න කලින් පොඩ්ඩා පරීක්ෂා කරන්න ඕක වෙන්නේ නෑ වහලි තමයි ඉඳලා තියෙන්නේ දැන් අපි කතා ඕවනේ බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලල කියනවා මහනෙනයේ භික්‍ෂුව සර්පකුල 4කට මෛත්‍රිය වැඩුවා නම් ඔය අනතුර වෙන්න ඇකි. ඒ නිසා මහ වනාන්තරයේ ඉන්න කැලේ ඉන්න භාවනා කරන භික්‍ෂුව සතුන් සර්පයන් විස සහිත සර්පයන් ඇසුරේ වාසය කරන භික්‍ෂුව සරපකුල අරමුණු කරගෙන මෙත්සිත පතුරුවන්න කියව. කවදාවත් සර්පයෙක් නිසා ජීවිතහානියක් වෙන්නෑ කියල බුදු හාමුදුරු දේශනා කර. ඒ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනාවක් කර එක තමයි අද තියෙන පිරිත් පොතේ තියෙනවා කන්ද පිරිත කියලා. ඒක බුදුරජාණන් වහන්සේ මේ මහපොළුවේ ඇවිදගෙන යන ඇදීගෙන යන දරුණු විස සහිත සර්පයන් කොටස් 4කට බෙදුව. විරූපක්කේහිමේ මෙත්තම් මෙත්තං ඒරාපතේහිමේ චබ්‍යාපුත්තේහිමේ මෙත්තම් මෙත්තං කන්හා ගෝතම කේහිච විරූපාක්ක කියන සර්ප කොටස. ඒරාපත කියන සර්ප කොටස චබ්‍යාපුත්ත කියන සර්ප කොටස කන්හා ගෝතම කියන සර්ප කොටස. එතකොට මේ පොළොවේ ඉන්න මේ ලෝකෙ කොහෙ ගත්තා. ලෝකෙ ඕනම රටක ඕනම ප්‍රදේශයක මේ හැම සර්පයම්ම කුල 4කට බෙදන. මේක අපිට තේරෙන් නෑ මොකක්ද මේ සර්පකුලේ කියලා හැබැයි බුදු හාමුදුරු විස්තර කන සර්පයන්ගේත් ප්‍රධාන කොටස් 4ක් මේති ඉන්න සියලු සර්පවර්ග. ඒ කුල 4ට බෙදලා ඒ කුලයන් අරමුණු කරගෙන මෛත්‍රිය වඩන්න කිය. එතකොට අපිට නොදැනුනාට අග්‍ර පිනක් අපි තුළ රැස්සෙනවා. ඒ මෛත්‍රී වැඩීමේ පින ඒ සර්පයන්ට පවා දැනෙනවා කිය. බලන් අපිට හිතාගන්න මේක කොහොමද වෙන්න කියලා අපිට හිතාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ සහතික වෙනවා මහනෙන කෙනෙක් සර්පකුල අරමුණු කරගෙන මෛත්‍රී සිත වැඩුවා නම් විස සහිත සර්පයෙක්ගෙන් නම් හානියක් වෙන්න ෑ කියලා. දැන් තව කෙනෙක් කියන්න පුළුවන් නෑ අපිත් අපේ තාත්ත හරි අපේ ආච්චිලගේ කාලේ ඔය ඕවා පිරිත් කියලා තියෙනවා තමයි ඔය කන්ද පිරිතත් කිව්වා ආච්චි නමුත් සර්පයෙක් ගහන ආච්චි මැරුණේ ඔය වගේ කතා කෙනෙක් කියයි. මතක තියාගන්න මේක ආනිසංසල මේක මේ පොත බලාගෙන කිය ඉන්න පිරිතක් නෙමෙයි. මේක වැඩිය යුතු භාවනාවක් තියෙන. ඊළඟදේ තමයි මේක පිරිතක් හැටියට හරි භාවනාවක් හැටියට හරි ඒක තමා තුළ පිහිටන්නේ සීලේක පිහිටන කෙනාට. මතකතියාගන්න සීලයත් එක්ක තමයි බුද්ධ ශාසනයේ සියලු දේවල් තමා තුළ පිහිටන්න පටන්ගන්න. ඒක බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවකට පෙන්වා මහනෙනේ මගේ බුද්ධ ශාසනයේ මහා සාගරයේ වගේන. මේ සාගරයට ඇතුල් වෙන සීමාව වෙරල තමයි කීවා සීමාව. වෙරල ඉක්මවාගෙන තමයි ශාසනයට ඇතුල්ලේ. එහෙම නම් වෙරල වගේ තමයි මගේ ශාසනය තුළ සිල්වත්කම. සීලේක පිහිටගන්න බැරි කෙනාට බුද්ධ ශාසනය උතුම් ප්‍රතිඵල කිසිවක් ලබන්න බෑකිව. මේ බුද්ධ ශාසනය තින උතුම් ප්‍රතිඵල ලබනවනං සීලේක පිහිටපු කෙනෙක් මයි.
ඒ කියන්නේ අර මුහුදට අඩියක් හරි තියෙනවා නම් වෙරළ ඉක්මවාගෙනමයි වතුර පාගන්න රැල්ල පාගන්න හරි බෝට්ටුවකින් හරි නැවකින් හරි මුහුද යනවනම් මේ වතුරේ යනවනම් මුහුදට බහිනවනම් වෙරළ ඉක්මවාගෙනමයි යන්න තියෙන. ඊළඟට බුදුහාමුදුරු තවත් ලස්සන්ට පෙන්න්නනවා මහනෙන කෙනෙක් සීලේක පිහිටලා මේ අර වෙරල මුහුදට බැහැලා මුහුද ටික දුරක් යන. එහෙම ගිහිල්ලා සමහර වෙලාවට ඒක යන හොඳ සීලේක පිහිටලා බණ භාවනා කරන කාලයක් ඉඳලා යා දුස්සීල වෙනවා. යා බොහොම පාපිය දන් මාර්ග පල්ලපු කෙනෙක් නෙමේ. අඩුම ගානි සෝවාන්වත් වනානං එයා ආපස්සට වැටෙන්නේ. හැබැයි අපි දන්නවා සමහරයින්න හොඳට දැ කාලයක් පන්සිල් රකිනවා. පෝයට පන්සලට සිල් ගන්නත් යනවා. හරියට දන් දෙනවා පින්කං කරනවා. මෙන්න කාලෙකද බුදුහාන්දුරන්ටත් බැන බැන ධර්මයටත් බැන බැන හාමුදුරුන්ටත් බැන බැන යනවා. එහෙමයි ඕන තරන් ඉන්න. එතකොට එයා ටික දුරක් ගියා අර වෙරල ඉක්මවාගෙන ටික දුරක් ගිහිල්ලා බුදු හාමුදුරු පෙන්වා එයා හරියට අර මුහුදට වැටිච්ච මලකුණක් වගේ. හැබැයි මලකුණ මුහුදට අයිති නෑ. මලකුණු කියනේවා මුහුදෙන් ගොඩ ගහනොක්ය බලන් කොච්ච ලස්සද කියල මේ උපමා ඔබ දන්නවා මේ මහා සාගරයේ තින ආශ්චරි දෙයක් තමයි මහා මුහුදේ මලකුණු රඳින්නේ. කෙනෙක් බෝට්ටුවකින් ගෙහිල්ල හරි අපි හිතමු කෙනෙක් මරලා මේ මිනිිය ගෙනහිල්ල බෝට්ටුවකින් ගිහිල්ල මුහුදට වක් දාලාව අඩුගාන එක්ක කෙනෙක් මුහුද ගහගෙන ගියා කියලා හිතා වෙරල රැල්ල පාගන්න ගිහිල්ලා රලකට අහුවෙලා මුහුදට ගියා. තැන් එයා මුහුදට ගියාට කොයි වෙලාවක හරි මුහුදතියා ගන්න එයාගේ මලකුණ වෙරලට ගොඩ ගහනු. මරලා ටිකක් ගිහිල්ලා කිලෝමීට්‍රයක් දෙක මුහුදට ගිහිලා දාලාවත් දවස් දෙකතුනකට පස්සේ හරි එයාගේ මලකුණ ගොඩ ගහල කොහි හරි වෙරලකට ගොඩ ගහන. ඒක මහා සාගරය ආශ්චර්යමත් ලක්ෂණය බුදුරජාණන් වහන්සේ වදල මගේ බුද්ධ ශාසනයත්වය වගේ. යම් කාලයක් ගුණධර්ම පුරලා දුස්සීල වෙනවද එතන ඉදංයා ශාසනයට අයිති නැතුව මුහුදෙන් එලියට ගොඩ ගහපු මලකුණක් වගේ මගේ බුද්ධ ශාසනින් එලියට විසි වෙලා යනවකි. එහෙම නම් මතකතියාගන්න බුද්ධ ශාසනය තුළ උතුම් මිනිස් ගුණ ධර්ම සියල්ල ලැබෙන්නේ සිල්වත් කෙනාට මයි. ඔබට මෛත්‍රී භාවනාවේවා පිරිතක වේවා මේ ධර්මය තුළ ප්‍රතිඵල ලබන්න අවශ්‍යනං ඔබ සිල්වත්තේ. දවසක් මේ කාරණෙත් එක මට කාරණයක් මතක් වුණා. ඔබ දන්නවා බොහෝ පිරිසක් බණහන මගේ හොරණ සීල ස්වාරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානය අපි ගිලන් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් රෝහලක් ඉදි කරලා තියෙනවා. ගිලන් ස්වාමීන් වහන්සේලා 30-49කට නේවාසිකව ප්‍රතිකාර ගන්න පුළුවන් ලොකු වෛද්‍ය මධ්‍යස්ථානය. සාමාන්‍යෙන් හැමදාම වගේ ස්වාමීන් වහන්සේලා 39ක් 35 49කට ආසන්න පිරිසක් නේවාසිකව බොහොම අසාධ්‍ය මට්ටමින් ඉන ස්වාමීන් වහන්සේලා ප්‍රතිකාර ලබනවා රෝහලක පවත්වන කටයුතු එතන කෙරෙන. එදකොට එක මීට අවුරුදු 2-3කට පෙර එක ස්වාමීන් වහන්සේ නමක් වැඩිය උන්වහන්සේ කැලේ භාවනා කරන ස්වාමීන් වහන්සේ නම. බොහෝ කාලයක් ඔයි ලක්ගල කැලේ සිරීපාද පැත්ති කැලෑවල් වල හුද කලාවේ ගල්ලෙන් වල කැලේ කාලයක් භාවනා කරන ස්වාමීන් වහන්සේ නම. තින් දවසක්ේ හාමුදුරු වැඩිය වෙලාවේ කොන්ද අමාරුවකට බේත් ගන්න වැඩිය. ති මම උන්වහන්සේත් එක්ක ටිකක් කැලේ විස්තර කතා කර ඉන්නකොට ති මං ඇහවා මේ සත්තු සර්පයෝගෙන් කරදරයක් නැද්ද. ඉතින් ඒ හාමුදුරුව ඉන්න කැලේ අලි ඉන්නවා. ඊළඟට නොයෙක් සමහර කැලෑවලොල වලස්සු ඉන්නවා. නොයෙක් සත්තු සර්ප විමාන ඉතින් උන්වහන්සේලා මේ කුටියක කැලේ දොරවල් වහගෙන ආරක්ෂා කරක නිදාගන්නවනේ සමට ගල්ලනක නිදාගන්න ඒ ගල්ලනේ සර්පයොත් ඉන්නවා. ඊළඟට මැස්සක කැලේ නිදාගන්නෙක්ක ගහක් යට නිදාගන්න උන්වහන්සේලා පුදුම කැපකිරීමක් කරන පිරිසා. ති මම අහපවහ මේ හාන්දුරු කෙනා කැලේ ඉන්න වනං දවස ගානි තමන්ගේ සීලේ ගැන මෙනෙහි කරලා පිරිසිදු සීලයක් හැම වෙලාම ආරක්ෂා කරගෙන ඉන්න ඕන. ඊළඟට උන්වහන්සේ කියනවා සීල පිරිසිදුව තියෙන්න්න ඕනෑ මෛත්‍රිය වඩන්න ඕනකව කැලේ ඉන්නවන්. හැමදාම නිදාගන්න කලිනුත් උන්වහන්සේ කරණීයමිත්ත සූත්‍රයේ සජ්්‍යහයනා කරලා කන්ද පිරිත කියල තමයිකව නිදාගන්න. එතකොට ඒක පුරුද්දා කැලෙයින ස්වාමීන් වහන්සේලා. මේ ස්වාමීන් වහන්සේ මෛත්‍රිය භාවනාවක් වසයෙන් වඩනවා වගේම කන්ද පිරිතත් පිරිතක් වසයෙන් කියන වගේම භාවනාවගේම පිරිතටත් කිය. මේ හාමුදුරු කියන දවසක්
උන්වහන්සේ ගමකට කිලෝමීටර් 1.5ක් විතර ගමකට පිණ්ඩපාත යනවා. උන්වහන්සේ දවසක් පිණ්ඩපාතේ ගිහිල්ලා දාන ටිකත් අරගෙන කැලේට එනකොට කුටියට එනකොට මේ කැලේ ඇතුලේ පාරවල් නැහැ. ඔය අඩි පාරවල් ගස් අස්සෙන් කොහොම හරි ඔහම තමයි ඒ තමන්ගේ කුටිය හොයාගෙන ආපහු එන්නේ. ඒ එනකොට උන්වහන්සේට බොහෝම අර පඳුරක් අස්සෙන් අඩිය තියාගෙන ඉස්සරහට එනකොට ඇදිලගේ සර්පයෙක් පෑගුණා කියලා ලොකු නාගේ. හරියට කොන්ද මැදින් පෑගිලාති බඩ මැද්දේ. දැන් හිතන්න සර්පයෙක් පෑගෙනකොට ආයිෂණෙන් මේ සර්පයා පෙනේ කරගෙන පිඹගෙන හැරුණකය උන්වහන්සේ දිහාවට දෂ්ට කරන්න. දැන් ඔබ හිතන්න ඔය වගේ වෙලාවක දැන් පිරිත් කියන්න වෙලාවද්ද කන්ද පිරිත මතක්කෙනවා දෙක පාර්ට මුලයි නම් පිරිත් කිය ඉන්න පුළුවන්ද අතේ පාත්තරි දානෙත් තියෙන දැන් මේක එක පාට්ට මේ දවාගන්න වෙලාවකුත් නෑ කරන්න මොකක්ද හිතෙන්නෙත් නෑ. ඒ හාමුදුරු මට කිව්වා මට ඒ වෙලාවේ එකම දෙයයි කිව කරේ. ඇස් පියාගෙන කන්ද පිරිතෙන් මාව රැකේවා කියල හිතුවා කියව. උන්වහන්සේ හැමදාම කියන පිරිත මෙනෙහි වුණා කන්ද පිරිතෙන් මාව රැකේවා කියල හිතුවා. ඒ හාමුදුරු එහෙම ඇස් පියාගත්ත කිව දැන් ගහයි කියලා හිතලක් කරගන්න දෙයක් නෑ දවාගන්න වෙලාවකුත් නෑ කලබල වනොත් කොහොමත් දෂ්ට කරයි කියලා හිතුන කන්ද පිරිතෙන් මාව රැකේවා කියලා ඇස් පියාගත්ත. ටික වෙලාවක් ගියා ගැහුවේ නෑ හිමීන් අර පෑගිච්ච කකුල හිමීන් උත්සල අඩියක් පස්සට තිබ්බ කියව. ඇස්සැරලා බලනකොට පෙනේ කරගත්ත නයා එහෙම්මම ඉන්නවා ගල් ගැහිල වගේ ඉන්නවා දෂ්ට කරන්න නැතුව. දැම් බලන්න මේ සර්පය පෑගෙනකොට සැනින් පෙනේ කරගෙන හැරුණත් දෂ්ට කරගන්න බැරිවුණා ඌ ගල් ගැහිල වගේ ගිය. බලන්න මේ පිරිතක පිනක තියෙන ආශ්චරය කොච්චරද කියලා. ඒ හාන්දුරු කියන අඩි කීපයක් පියවරෙන් පියවර හිමීට පස්සටාව කිය. හැවිල්ල උන්වහන්සේ කන්ද පිරිතත් සෙහි කළ හිතුළු අනේ බුදු හාන්දුරන්ගේ ධර්මය මේ පිරිත මොන තරං ආශ්චරයක්ද. අනේ මේ සතස් සුව පත්තේවා කියලා හිතනකොට තිඟු එහෙමම ඇදිලගයා යන්න කියව. දැම් බලන්න කොච්චර ආශ්චරයක්ද කියලා. හැබැයි ඒ ආශ්චර්ය වගේම ඒ පිරිත රැකවරණය ලබන්න නම් ඔබ මතක තියාගන්න සිල්වත්වෙන්න ඕන. ඔබ ගෙදර සමහර වෙලාවට පිරිත් කියනවා තමයි හැබැයි ඔබේ සීලේ සමහරු බුදුන් ඇඳල පිරිත් කිවට මොකද හැම වෙලාම කවුරුහරි එක එල්ලෙන්න. කතා කරන්නේ අනුන්ගේ අඩුපාඩුවක්මයි. දවේශයෙන් තරහෙන් අනුන්ට සාප කර දවසගෙවන්න. හවසට පිරිත් පොත අතේ තියාගෙන පිරිත් ටිකක් කියලා බුදුන් අදිනවා. ඔබට ප්‍රතිඵල ලබන්න නම් ඔබ අවංක ජීවිතයක් ගත කරන්න. තිය නිසා අර රෑඩැනිය දවල් මිගෙල් වගේ එහෙම ඔබේ හිතට අවංක නැති අමුතු චරිත දෙකතුනක් රඟපාගෙන මේ ධර්මය ප්‍රතිඵල ගන්න අමාරුයි. ධර්මය කියන්නේ හෘද සාක්ෂියට එකඟව ගුණ ධර්ම දියුණු කරගෙන ප්‍රතිඵල ලැබෙන දෙයක්. තිය නිසා පිංහතුනේ මේ මෛත්‍රී භාවනාවේ ආනිසංස බුදු හාමුදුරුව මෙත්තානිසංස සූට්‍ර 11ක් පෙන්. මෛත්‍රී භාවනාව ලැබෙන කෙනෙකුට මෙලව ලබන්න පුළුවන් ආනිසංස 10ක් තියෙනවා ඒ අතර. එකක් පරලවට. එතකොට දිට්ට දම්මවේද මේ ජීවිතය ලැබෙන ආනිසංස රැසක් තියෙන්නේ. බලන්න සතෙක් සර්පයක්ගෙන්වත් හානියක් නොවෙන. පුදුම ආරක්ෂාවක් ලැබෙන. මෙලව ජීවිතයේ විශාල සතුටක් සැනසීමක් ලබන්න පුළුවන් උතුම්ම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. එනිසා පිංහතුනී පුංචි වෙලාවක් ඔබට ප්‍රායෝගිකෝ මං කියල දෙන්න. බොහෝ දෙනෙකුට තියෙනවා නින්ද යන්න ඇති ප්‍රශ්න. බොහෝ දෙනෙකුට එක්කෝ සමහරු කෙන ස්ට්‍රෙස් එක ඊළඟට හරි ඩිප්‍රේෂන් කියනවා මේ කාලී ඊළඟට ඔළුව කැක්කු මේනවා නිකං අර මයික්‍රේෂන් කියනවා බොලුවරි දෙනවා කියනවා රටේ නැති වචන කිය අපි ඔළුව කැක්කුම මේ සමරු මනෝ විද්‍යාඥය හම්බෙන්න කියලා මොකක් හරිගෙන මට මෙන්න මෙහෙම ලෙඩක් තියෙන. මට මේ වගේ අසනීපයක් තියෙනවා. මට මෙන්න මෙහෙම ලෙඩක් තියෙනවා. එතකොට ඒකත් එක්ක මට මේක කරගන්න බෑ නිදාගන්න බෑ කියලා මොනොහරි එක සමහරු නිදි පෙති බොනෝ. සමහරු නොයෙක් ක්‍රම අනුගමනය කරනවා. පිංගතුනි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල තියෙනවා මෛත්‍රී භාවනා වඩන කෙනාට පලවෙනි මානිසංසි තමයි සුකන් සූපති. සැපසේ නින්ද යනවා. බොහෝම සාන්ත සැපවත් නින්දක් ලැබෙනවා.
ඔබට ඒක ආනිසංස ලබන්න නම් ඔබ නිදාගන්න ගිහිල්ලා නින්ද යනකම් මෛත්‍රිය වඩන්න පුරුදුවෙන්. එකට පොඩි වෙලා දැ බොහෝ වෙලාවට මිනිස්සු නිදාගන්න ගියාට ඔබ හොඳට බලන් ඇඳට ගිහිල්ලා රටේ නැතිව කල්පන ඔක්කොම සැලසුම් ගහන්න ඔළුවේ. අනුන් ගැන හිතනවා රටේ නැති ප්‍රශ්න ඔක්කොම ඔළුවේ තමයි බුදුහාන්දුරක දේශනාවක පෙන්න්න මහනෙන මේක තියෙන වම්මික සූත්‍රයේ. මිනිස්සු රෑට දුන් දානවා දවල්ට ගිනි ගන්නවා කියන. රෑතිස්සේ ඔළුවෙන් සැලසුම් කරනවා නිදාගන්න ඇතුව උදේ දවල් වෙච්ච වෙලාවිදම් ගිනි පත්තු කරගත්ත වගේ දවසම දුවනවා. රෑ නිදාගන්න ගිහිල්ලා ඔබට පුළුවන්නම් මෛත්‍රී භාවනාව වඩන්න. අඩුම ගානි වාඩි වෙලා භාවනා කරන්න බැයිනම් නිදාගන්න ඉරියව්වෙන් හරි ඔබ මෛත්‍රී භාවනාව කරන්න. ඔබට තේරේ සතියක් මාසයක් උපරිම මාස දෙකක් යනකොට මේ භාවනාවෙන් ලැබෙන ආනිසංස කොයි තරන්ද කියල. මතක තියාගන්න පිංහතුනි මේ භාවනාව ආනිස දැ මෛත්‍රී භාවනාව ඉඳගෙන විතරක් කරන එකක් නෙවෙයි. තිට්ටන් චරන් නිසින්නොවා සයානෝවා. ඉඳගෙන හිටගෙන වාඩි වෙලා නිදාගෙන මේ සතර ඉරියව්වෙන්ම කළ යුතු භාවනාව. එතකොට මෛත්‍රී භාවනාව කරනකොට ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඔබ මෛත්‍රී භාවනාව කරනවා. හිටගෙනත් ඔබට පුළුවන්. අර දිසා වසයෙන් ප්‍රමාණ වසේ මෛත්‍රී වඩන. ඊළඟට ඇවිදින ගමන් සක්මන් කරන ගමන්. ඔබට මෛත්‍රී වඩා පියවරෙන් පියවර හිතනවා සියලු සත්‍යයෝ සුව පත්තේවා සුව පත්තේවා සුව පත්තේවා. සක්මන් භාවනාවක් හැටියට පියවරෙන් පියවර පාදය ඔසවල තියෙනකොට හිතනවා සියලු සත්‍යයෝ සුව පත්තේව. ඊළඟ පාදය ඔසෝල තියෙනකොට හිතනවා සියලු සත්‍යයෝ සුව පත්තේව. නිදාගන්න ගිහිල්ලා නින්ද යනකම් මෙනෙහි කරනවා. ඔන්න ඔය විදිහට ඔබට ජීවිතේ මෛත්‍රිය පුරුදු කරගන්න පුළුවන් නම් මිලෝ විශාල පිනක් විශාල් රැකවරණයක් ආනිසංස රැසක් ලබන්න පුළුව. ති විශේෂෙන් අද මේ දේශනාවද අපි බොහෝ දෙනෙක් අපෙන් අහනවා භාවනාව කරන්නේ කොහොමද කරන්නේ කොහොමද. භාවනාව ගැන ගොඩක් දේශන අහල ඇති. බණ අහල ඇති පිරිත් දේශන අහල ඇති. මෛත්‍රිය ගැන කරණීමිත සූට ගැන ගොඩක් අහල ඇති. හැබැයි ප්‍රායෝගිකෝ කොහොමද කරන්න කියලා දැනුමක් නැතුව ඇති. ඔන්න මේ දේශනාව ඔබට ගොඩාක් ප්‍රයෝජනවත් මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. සරලෝ මතක තියාගන්න භාවනාව පටන් ගන්නකොට පළවෙනියට මෛත්‍රී වඩන්නේ තමන්ට. හොඳට තමන් අරමුණු කරගෙන මෛත්‍රී වඩලා දිසා වසයෙන් දස දිසාවට මෛත්‍රී වඩන්න පුළුව. ඒ ක්‍රමයට කියනවා අප්‍රමාණ චේතෝයි මුක්ති. එහෙම නැත්තම් තමන්ට මෛත්‍රී වඩලා ප්‍රමාණයක් අරගෙන ඒ ප්‍රමාණය විශාල කර ලෝකයට මෛත්‍රී පතුරෝ. ඒකට කියනම් මහක්ගත චේතෝයි මුක්ති. මෙන්න මේ ක්‍රම දෙකෙන් ඔබට මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න පුළුවන්. ඉතිං ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය ටික ටික හරි පටන්ගන්න. මේක පැයක් දෙකක් නෙම ඉස්සල්ලාම විනාඩි 15ක්. විනාඩි 10ක් විතර. ඊළඟට විනාඩි 15ක් භාවනා කරනවා. ටිකක් හොඳට හිත තැන්පත්වෙනකොට විනාඩි 20ක් පැය භාගයක් භාවනා කරන. එහෙම ටික ටික භාවනා කරන වෙලා වැඩි කරගන්න. ඊට පස්සේ ඔබ සතුටින් බොහොම ආසාාවේ ඊට පස්සේ ඔබම හොයනවා. අනි භාවනා කරන්න වෙලාවක් තියෙනවන මට ටිකක් නිදහස භාවනා කරගන්න තියෙනවනන් කියලා භාවනාව වැඩෙනකොට තමන්ට ලොකු ආසාාවක් උපදින. අන්න එහෙම ආසාාවෙන් මේ ගමට දියුණු කරගෙන යන්න. මේක සැපසේ ආයුතු මාර්ගයක් සුකා පටිපදා සැප සහිත මාර්ගයකින් ධර්මාවබෝධය කරා දියුණුව කරා යායුතු මාර්ගයක්. තින් එහෙමනං ඔබ හැම දෙනාටම අද මේ ධර්මානු ශාසනාවත් උතුම් ධර්මාවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිස හිත දියුණු කර ගැනීම් පිණිසම උතුම් ආශිර්වාදයක් බවට පත්වේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒවගේ පින්වතුනේ සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍යසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල අපි දෙවියන්ටත් ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරමු. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කාන්තු ලෝක ශාසනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු දේශනං ආකා සට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්
රක්කන්තුත්වං සදා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.